හදිසි නීතිය පැනවෙයි ආණ්ඩුව. 225 ආරක්ෂා කරන්න තියෙන නීතියක් නෙවෙයි. වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජය ගන්න පිණිස ඔය කියන විදිහට ගෑස් හම්බ වෙනවා. පෙට්‍රල් හම්බ වෙනවා. අරගලවල ඉන්න තරුණයන්ට ගහන්න තමයි මේක කළේ. මේ කට්ටිය තමයි මේ රැස්වීම හිටියා කියලා. ජනාධිපතිවරයා රැස්වීමක් හැදුවම පොලිස් නිලධාරීන්ට යන්න වෙනවනේ. මේ 4-5ක් මරලා දැම්මට පස්සේ ඔය අර එක්කෙනෙක් කිව්වේ තට්ටෙන් එල්ලුවන් පස්සේ වැඩ ඉවරයි කියලා. ඔබ කියන්නේ හදිසි නීතිය පැනවෙයි මර්ධනය කියලා. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් තාම ගෝල් පේස් තරුණයෝ ඉන්නේ. වහාම එළියට දැම්මේ මේ මර්ධනේ වළක්වන්න. ඔව් කිව්වා. ඔබ කියන්නේ පට්ටපල් බොරු. සතියක් ඇඳ නීතිය බාවන්නලා මේක ඔක්කොම ක්ලියර් කරන්න. මේ සාකච්ඡාවේ ජනාධිපතිවරයා හිටියා. හල්ලියගහ මන්දිරේ හමුවේ පොලිස්පතිවරයා දනගස්සපු හැටි ඔබ දකින්නේ නැහැ. ආණ්ඩුව හදිසි නීතියෙන් හරි ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු නැද්ද? ජනතාව වෙනුවෙන් කළ යුතු ලොකුම දේ තමයි වහාම යා යුතුයි. ඊට කවුද බාරගන්නේ? කවුරු බාරගන්නේ? මහින්ද දේශප්‍රිය තමයි මේ රට ගිනිති. මහින්ද දේශප්‍රිය මොනවද කරලා තියෙන්නේ? ජනාධිපතිවරයා තීරණයට නුසුදුසු අපේක්ෂකයන් හැටියට ඉදීදී ආණ්ඩුව කුමාරයා හිටියා සජිත් කවුරු ඔබ්ජෙක්ට් කරේ නෑ නේද? 24 දෙනෙක් දේශප්‍රියගේ පුටුයට රිංගුවා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ තරතුරු ඉන්නේ වංචනිකව. පැහැදිලිවම කවුරුත් ඔබ්ජෙක්ට් කරන්නේ නැත්තම් ඕක එක බාර ගන්න වෙනවා. තලිබාන් කාර්යයක් ඇවිල්ලා නාම යෝජනාවක් දුන්නා මහින්ද දේශප්‍රිය බාර ගන්න වෙනවා. මෙතන ලොකු ඩීල් එකක්. කවුරු? බැසිල් රාජපක්ෂ. පාර්ලිමේන්තුවේ එනකොට අනුර කුමාර දිසානායකවත් සජිත් ප්‍රේමදාසයක් එක වචනයක්වත් කතා කළේ නැහැ. ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි. පාර්ලිමේන්තු ක්‍රමය ඔවුන් පිළිගන්නේ නැහැ කියනවනම් පාර්ලිමේන්තුවේ එළිය අරගලයකට යනවයි කියනවනම් ජනතාව කියන්නේ අපිට දැන් මේ 225 කරේ සතපහක විශ්වාසයක් නැහැ. මට රැයට නිින්දයක් නැහැ මේ කොල්ලන්ට උදේ වෙනකොට මොන හරි කරලා තියෙයිද කියලා. මොකද්ද විසඳුම යෝජනා කරන්නේ? මාතෘභූමිය වෙනුවෙන් කැප වෙන 10 දෙනෙක් පත් කළා. ඉන්න අනුතුරු පාර්ලිමේන්තු විශ්ව හැරිය යුතුයි. ඔබ කියන්නේ 225 යා යුතුයි. 225ම රටේ පාවා දුන්න කියන එක අපි දෙන්නම දන්නවනේ චමුදිත. යෝගෝ ටැක්සි ඇප් එක අදම ඩවුන්ලෝඩ් කරගන්න. අපිට අපේම යෝගෝ. මහජන අයිතීන් බලගැන්වීමේ ක්‍රියාකාරී නීතිඥ නාගානන්ද කොටුතුවක්කු මහතා සමග අපි කතා කරමු. මා ඔබට ආරාධනා කළේ ඔබ පසුගිය දින කීපෙම විශේෂම ඊයේ සහ පෙරේදා වීඩියෝ කීපයක් මේ හදිසි නීතිය පැනවීමෙන් පස්සේ පළ කරා රටේ ඇති වෙන්න යන භයානක තත්ත්වයක්. ඒකට එරෙහිව තමයි මම මෙතෙන්ට ආවේ කියලා. මොකක්ද ඇයි හදිසි නීතිය ඇති කළේ? හදිසි නීතිය පැනවෙයි ආණ්ඩුව. හදිසි නීතිය පැනවීම වෙන කිසි දෙයකට නෙමෙයි. හදිසි නීතිය මහජන ආරක්ෂක ආඥා පනත තියෙන්නේ පැහැදිලිවම. ඒක නිකන් හිතුවමනාපෙට දාන්න බෑ. මහජනතාවගේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නකදී. චමුදිත ඒක මේ 225 ආරක්ෂා කරන්න තියෙන නීතියක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ගෝඨාභය කරපු වැඩේ 225 ඔහු ආරක්ෂා කිරීම සඳහා තමයි මේක පැනෙව්වේ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මේක ඉස්සෙල්ලත් දැම්මනේ. දාලා නීතිඥ සංගමයේ නාගානන්ද අපි ඍජුවම ඔබේ බලය ආරක්ෂා කිරීමට ඒක අධිකරණය අභියෝග කරන ඔන්න මෙන්න කියලා තියදී අකුල ගන්න. හැබැයි දැන් ආණ්ඩුව කියනවා වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජය ගන්න පිණිස කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් තමයි හදිසි නීතිය පැනෙව්වේ. ඒ කියන්නේ හදිසි නීතිය පැනෙවුවම ඔය කියන විදිහට ගෑස් හම්බ වෙනවා. හදිසි නීතිය පැනෙවුවම පෙට්‍රල් හම්බ වෙනවා. හදිසි නීතිය පැනෙවුවම විදුලිය හම්බ වෙනවා. මේ කියන්නේ ඒකනේ. මේක ඇවිල්ලා තමන්ගේ අසාර්ථකත්වයේ පිළිගන්නේ නැතුව තමන්ගේ වගකීම පිළි අරගෙන චමුදිත ඔබ දැක්කනේ පැහැදිලිවම ඔබ දැක්ක මෝන් කිව්වා අපිට තවදුරටත් ණය ගෙවා ගන්න බෑ අපිට පොලි ගෙවා ගන්න බෑ කියලා අපි බුන්වත් රටක් හැටියට මංකොල්ලොත් රටක් හැටියට ඩික්ලෙයාර් කළා. ඒව තවදුරටත් මේ පිස්සු වැඩක් නෑ. රටේ මහ ජනතාව ඉල්ලන එකම දේ මොකද්ද? ඵලයව. ජනාධිපති හා 225ට කියන බලාට කෙරෙහි අපිට 7-5ක විශ්වාසයක් ඔබේ වීඩියෝ වල මම දැක්කා. ඔබ ප්‍රකාශයට පත් කළා තියෙනවා මේ අර අරගලවල ඉන්න තරුණයන්ට ගහන්න තමයි මේක කළේ කියලා. මොනවද වලක තියෙන තොරතුරු? ඔව් මම හොඳ ප්‍රශ්නයක් ඔබ නැගුවේ. මම මේ නන්ටික් කියනවා. ඔව්. මම මේක ප්‍රසිද්ධ ප්‍රකාශයට පත් කළා. මේක බරපතල චෝදනාවක් කියලා වෙනවා. කවුරුද පොලිසියේ කවුද යාගේ නම දේශබන්දු තෙන්නකෝන්. ඒකම SSP රොෂාන් ඩයස්, SSP පෙට්ට තන්ත්‍රී, DIG රොහාන් ප්‍රේමරත්න, සීනියර් DIG දේශබන්දු. මෙහෙමයි චමුදිත. රටක රාජ්‍ය ඇයි මේ නම් කිය මොකද හේතුව? මේ කට්ටිය තමයි මේ රැස්වීම හිටියා කියලා මේ දා. කාගේ රැස්වීමද? ජනාධිපතිවරයා තමග මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. ජනාධිපතිවරයා රැස්වීමක් හැදුවම පොලිස් නිලධාරීන්ට යන්න වෙනවනේ. නෑ මේ ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා කියලා මේක ලංකාවේ ආරක්ෂක මණ්ඩලයක් නැහැ. ඒක මුලින්ම මේ රටේ ජනතාවට කියන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව අපේ රටේ ආරක්ෂක මණ්ඩලයක් තියෙන්න ඕනේ. සිකියුරිටි කවුන්සිල් එකක් තියෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. මේ රිටයර් වෙච්ච එහෙම නැත්නම් මේ කොහේරි හමුදාවේ ඉඳලා රිටයර් වෙච්ච මිනිස්සු එහෙම නැත්නම් පරණ සොල්දාදුවෝ එහෙම අයට ඔබ අහලා ඉතින් අර මොනවද සංවිධානයක් තියා ඉන්නවා. ඒ අයට ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක වාඩි වෙන්න පුළුවන් නම් චමුදිත බරපතල ප්‍රශ්නයක් රටේ. ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ පොලිස් නිලධාරී එක්කෙනෙක්වත් ඉන්න බෑ. ඒක රටේ ආරක්ෂා පිළිබඳ ඒ සංවිධානය ඔබ දන්නවා අපේ ආරක්ෂා පිළිබඳ ජාතික ආරක්ෂා පිළිබඳ ඒ ප්‍රවීණයින් ඉන්නවා. ඒ අය මිසක්
මේ ඊළඟට DIG වෙන්න, ඉතින් පස්සේ IGP වෙන්න, මිනි මරන්න ඒව නෙමෙයි. හරි මොකද්ද මේ සාකච්ඡාවේදී උනේ? දැන් ඔබට මම කියවනේ ඒක තමයි ඔබ සමග ඒ පොලිස් නිලධාරිය ඔබත් සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ඒගොල්ලෝ කියලා තිබුණා මේ ඒක තමයි මොහොත විරුද්ධ තියෙන බරපතලම චෝදනාව කාටද මේ දේශබන්දුත් එන්න කොහොන්ට. මේ සර් මේ 4-5ක් මරලා දැම්මට පස්සේ ඔය අර එක්කෙනෙක් කිව්වේ තට්ටෙන් එල්ලුවන් පස්සේ වැඩ ඉවරයි කියලා. ඒ වගේ ප්‍රකාශයක් තමයි මොහොත විරුද්ධව බරපතල චෝදනාවක්. මම හිතන දැනුත් මේක පාවිච්චි කරනවා දේශබන්දුත් එන්න කොහොන්ට. ඔබ ඍජුව ඒ සම්බන්ධ ප්‍රකාශයක් කළ යුතුයි. මොකද ඔබ රාජ්‍ය නිලධාරියෙක්. ඔබ නීතියෙන් බැඳී සිටින මේ දේශපාලන පක්ෂ වලට ආධාර කරන මේ ඔබේ වගකීම මේ රටේ මේක ජනරජයක්. මේකේ ඉන්න රාජාණ්ඩුවක් නෙවෙයි. ඔබේ වගකීම පොලිස් නිලධාරියෙක් හැටියට මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය හා මහජන ආරක්ෂාව. ඔබ කොහොමද දන්නේ ඔය වෙන ප්‍රකාශයක් කළාද නැද්ද කියලා? මම ඔබට කියවනේ මම පාවිච්චි කළා ඔහුට තියෙන බරපතලම චෝදනාව කියලා. ඔහුට විරුද්ධව තියෙන බරපතලම චෝදනාව. මේ වෙනකන් එයා ඔය සම්බන්ධව එක වචනයක් කතා කළාද? ඊට පස්සේ මම අද උදේ දැක්ක මේ සම්බන්ධව ඔහුට විරුද්ධව බරපතල චෝදනාවක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව තුලින් චමුදිත පොලිසිය කියන්නේ කුණු ගොඩක් නෙවෙයි. ඒකත් කියන්න ඕනේ. පොලිසිය ඉන්නවා ගෞරවාන්විතව තමන්ගේ දූරේ කාර්යකර්තව්‍ය කරන නිලධාරීන් ඕන තරම්. මේ වගේ අය මේ කරන ප්‍රකාශ වලින් සහ තමන්ගේ දූරේ අවභාවිතා කිරීම තුලින් ඔබ දන්නවා අපි ඉස්සර හිටිය අර කන්නට බෝල් පොයින්ට් ගහලා මැරුවා කිව්වේ කවුද? උඩුගම්පල කියලා. ඒ වගේම අර තව හිටියන සේනානායක කියලා හිටන් අන්තිමට මැරෙන අවස්ථාවේදී කොහොමද ඒගොල්ලෝ මොනතරම් දුක් විඳද? නිලධාරියෙක් වුණාම පොලිස් නිලධාරියෙකුට වගකීමක් තියෙනවා. මොකද පහුගිය දෙසැම්බර් 5 වෙනිදා චමුදිත ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉතා පැහැදිලි නඩු බිඳුවක් දුන්නා. මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව නීතිපති අධිකරණයත් ඇතුළුව බැඳී සිටින්නේ මේ රටේ පරම අධිකාරී මහ ජනතාව. ඒ ජනතාවගේ අයිතිවාසිකම්. ඔබ කියන්නේ හදිසි නීතිය පැනවීම මර්ධනයටයි කියලා. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් ගෝල් ෆේස් තරුණයෝ ඉන්නේ. ඔබ කියන්නේ ගහලා නෝනා ඒක තමයි කියන්නේ චමුදිත ඒක වහාම එළියට දැම්මේකට. වහාම එළියට දැම්මේ මේ මර්ධනේ වළක්වන්න. ඔබ දැක්කා ඒකම කැනඩාව. අමරිකාව USA ස්විට්සර්ලන්ඩ් ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වගේම යුරෝපීය ප්‍රජාව කෙලින්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා මේ රටේ ජනතාව හරිම සුන්දරයි ඕන් කිසිම තැනක ප්‍රචණ්ඩත්වයකින් තොරව ගෙනියන අරගලයක් මේකට හදිසි නීතිය පනවන්න කිසිම හේතුවක් නැහැ. ඒකින්ද හෙට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔක එනවා. හෙට නාගානන්දත් අභියෝග කරනවා නීතිඥ සංගමයත් මම දන්නවා 100% අකුණුත් අභියෝග කරන මේක නීති විරෝධයි. තම මේ සාකච්ඡාවට එන්න පෙර ආතුව මම කතා කළා දේශබන්දු තෙන්නකෝන්. කතා කළා මං කිව්වා නාගානන්ද කොටුතුවක මෙම චෝදනාවක් එල්ල කරලා ඔබ දැක්කද? දැක්ක කිව්වා. මං කිව්වා ඔබ එනවද මාත් එක්ක කතා කරන්න. ඕක මට බලයක් නැහැ පොලිස් නිලධාරියෙක් වශයෙන් එන්න මට අවසරයක් නැහැ. මං අහුවා දැන් මේ සාකච්ඡාවේදී මේක මතුවෙනවා. ඔබ ගැන මතුවෙනවා. ඒතර ඔබ මෙතන නැහැ. ඒතර ඔහු කිව්වා ඔබ කියන්නේ පට්ටපල් බොරු කියලා. ඔබ කිව්වා ඔබ කිව්ව පැය 72ක් අතට ප්‍රහාරයක් කෙලෙනවා 3-4 දිනේ මරනවා එහෙම කිසිම දෙයක් සාකච්ඡා වුණේ එහෙම දෙයක් වුණොත් එහෙම ඒක වක්කීම ඔහු බාර ගන්න ඕනේ දේශබන්දු එහෙම නැත්තම් ඔහු කිව්වා එහෙම දෙයක් වුණේ නැත්තම් ඔබට ඔහු කියනවා කියලා මානසික රෝගියෙක් කියලා. ඔව් දැන් ඒකට කියන්නේ කවුද? ඒකට මෙහෙමයි. දේශබන්දු තෙන්නකෝන් ඔය විතර නෙමෙයි සත්‍යයක් ඇඳිර නීතියක් පානවනවා. සත්‍යයක් ඇඳිර නීතියක් පාවලා මේක ඔක්කොම ක්ලියර් කරන්න. ඒක ලෝකේ ඒක තමයි මේ සාකච්ඡාවේ හරය උනේ හදිසි නීතිය පවත්තලා ඊට පස්සේ සතියක් ඇඳිර නීතිය නවත්තලා මේක සම්පූර්ණයෙන්ම යටපත් කරන්න. එතනදී තමයි කිව්වේ මේ 4-5 දෙනෙකුට කතා වෙලා තියෙනවා කියලා කිව්වේ. මොකද 4-5 දෙනෙක් මේක මරලා දාපුවම මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. දේශබන්දුට නාගානන්දට මානසික රෝගී කියන්න පුළුවන් නම් දේශබන්දුත් එන්නකොන්ට ඔහු ආපහු ගිහලා කණ්ණාඩි ඉස්සරහට ගිහලා ඔහුව ප්‍රශ්න කරන්න ඕනේ. සමහරට ඔහුගේ බිරිඳගෙනුත් කොහොම පාරක් ගන්න පුළුවන් ඔය කියන ප්‍රකාශ වලට. මොකද මම නැවත කියනවා මම ඔබව දැකලා නැහැ ඔබට වචනයක් කතා කරලා නැහැ දේශබන්දුත් එන්නකොන් මම ඔබට කියනවා කරුණාකරලා මේ දේ තේරුම් ගන්න. මම ඊයේ පෙරේද ඔබ දැක්ක හල්ලියගහ මන්දිරයේ හමුවේ පොලිස්පතිවරයා දනගස්සපු හැටි ඔබ දකින්න ඇති. ඔබ දැනගන්න මේ රටේ අධිකාරී බලවතා මහජනතාවගේ අධිකාරී බලයට ඉහළින් ඔබට එක දශමයක වැඩක් කරන්න බෑ. එතන ඇවිල්ලා මොනවද ඒ කරපු කැත වැඩේ? බ්ලොක් කළා සම්පූර්ණයෙන්ම පාර සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මම ඔබේ පොලිසියේ පොලිස්පතිවරයාට කතා කරලා කිව්වේ මොකද්ද? වහාම මේක ඉවත් කරන්න අධිකරණයේදී ඔබ වෙනුවෙන් නීතිපති වෙන්නේ හිටින්නේ නැහැ කියලා. ඒ වගේම මේ නඩුව ගත්තම නීතිපති වෙන්නේ හිටියෙත් නැහැ. එදා රෑමට කිව්වා හෙට උදේ එදා අද හවස මේක ඉවත් කරනවා කියලා. මේකෙන්ද කරුණා කළා ඔබ දැනගන්න ඔබත් නාගානන්දත් චමුදිතත් අපි ඔක්කොම අන්තිමට බලාගෙන ඉද්දී අපි දිය වෙලා මැරලා යන මිනිස්සු. ඒකෙන්ද ඉන්න කාලය තුල ඔබ පොලිස් නිලධාරියෙක් හැටියට ඔබේ වගකීම ඉෂ්ට කරන්න. ඒකෙන්ද ඔබලා කරන යම් දෙයක් ඔබලා ඔය කරන සෑම දෙයක්ම නාගානන්දට තොරතුරු ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවට ඔක්කොම යනවා. ඔබ මේ සාකච්ඡාවේ ජනාධිපතිවරයා හිටියා. අනිවාර්යයෙන්. එතනදී පොලිස් කතා කරලා දෙනවා අර කවුද මැජිස්ට්‍රේට් කෙනෙකුට දාලා නම කියලාම ෆෝන් කෝල් එකක් අරගෙන හිටන් අර ඔබ දන්නවනේ කඩුවෙල මහේත්‍රාත්වරියට අයගේ ආරක්ෂාව ඉවත් කර ගැනීම. ඊට පස්සේ මෙතන පොලිසිය මෙතන කොළඹ ඔය හදිසි නීතියේ ඔය තියෙන අපේ ඔය පාර්ලිමේන්තු එක ළඟ තියෙන උද්ඝෝෂණය වැළැක්වීම සඳහා නඩුව විශේෂ විනිශ්චයකාරයෙකුට දාන්න
මෙහෙමයි වැඩේ සමුදිත. මේ අවස්ථාවේදී මොවුන් උත්සාහ කරනවා. ඒක තමයි 20 වෙනි අවස්ථා සංශෝධනයේ ගෝඨාභය කරපු බරපතලම හානිය තමයි ඔහුගේ දෙපය උඩ අධිකරණයේ දන ගැස්සුවා. ඒක තමයි කරපු හානිය. දැන් ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ විඳින්නේ. ඔබට පේනවා ඇති අලි සබ්රි දැන් අඬා කියනවා. අඬා කියනවා අපි දැන් අසරණයි. අපේ නායකයා අසරණයි. බෝට්ටුව අපේ මුහුදේ නැව අතරමං වෙලා තියෙනවා. ඇත්තට සබ්රි අසරණයි නේ? ඔව් අසරණයි කියන්නේ කවුද මේකට ඔක කියන්න ඕනි? එයා මොනවද කිව්වේ? නඩු කීයක් තියෙන චූදිතේ කිව්වද නඩු 30 කීයද? 35ක චූදිතේ කියලා කිව්ව කාටද? ගෝඨාභය රාජපක්ෂට. මේ මිනිස්සයා කරපු අපරාධය දැන් ලස්සනම වැඩේ සමුදිත දැන් ගේනවා ව්‍යවස්ථා සංශෝධන දෙකක් දැන් ගැසට් කරලා තියෙනවා. මම ඒ දෙකම බැලුවා. එකක් අර මතකද ඔබට අලිසබ්රි කියනවා නීතිය කන්නද? මේ කොමිෂන් සභාව කන්නද? ව්‍යවස්ථාදායක සභාව කන්නද කියපු මිනිහා දැන් පාර්ලිමේන්තුවට ගේනවා ව්‍යවස්ථා සංශෝධන දෙකක් නැවත ව්‍යවස්ථාදායක සභාව. නැවත ප්‍රසම්පාදන කොමිසම නැවත ව්‍යවස්ථා තව මොකද්ද මැතිවරණ කොමිසම තවත් එකක් තිබුණා. මේ ටික නැවත ස්ථාපිත කරන්න. මොකද්ද විගණන කොමිසම. මේවා ගේන්න ඇයි මේ ගේන්නේ දැන් ආය? දැන් එපා නම් මොකටද ගේන්නේ? ඕම වැඩක් නැහැ. දැන් ඕගොල්ලන්ට තියෙන සමුදිත මොවුන් සියලු දෙනාම ඉවත්වන්න ඕන. ජනතාව කීයටවත් මොවුන් තවදුරටත් පිළිගන්නේ නැහැ. එතකොට දැන් ඔබ මහජන ආයතන බලගැන්වීමේ ක්‍රියාකාරී නීතිඥවරයෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන ජන ජීවිතේ රටේ අකර්මණ වෙලා තියෙනවා. මිනිස්සු තැන් තැන් වල කූඩාරම් ගන්න ගම් හදනවා නම් රටේ හර්තාල් කරලා තෙල් ටික බෙදා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුව හදිසි නීතියෙන් හරි ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු නැද්ද? ජනතාව වෙනුවෙන් කළ යුතු ලොකුම දේ තමයි මේ වෙලාවේ සමුදිත ඔවුන් ආය කිසිම කොන්දේසියකට වහම යා යුතුයි. මොකද මේ වෙලාවේ ඔබ යන්නේ කොහෙද? ගිහින් කවුද බාරගන්නේ? කවුරු බාරගන්නේ? උත්තරේ දෙන්න. ගෝඨාභය රාජපක්ෂම කියනවා දැන් සංචාරකයෝ එන්නේ නැහැ. විදේශි මිනිමේ අපිට නැහැ. හරි මේවා කිය ඔහු තවදුරටත් මොකද්ද මේ දඟලන්නේ? ජාත්‍යන්තර ප්‍රජාව නාගනන්දට මූල්‍ය අරමුදලත් එක්ක පාව කන්ටැක්ට්ස් තියෙනවා. ඒ ඔවුන් ලංකාව ගැන අනිවාර්යෙන් බලනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ රටේ දැන් මේ අවස්ථාවේ නෝට සමුදිත ස්ටේබල් ගවර්න්මන්ට් එකක් නෑ. පිළිගන්න පුළුවන් ස්ථාවර රජයක් නෑ. ඒක නිසා කිසි කෙනෙක් මේ රටට මේ වෙලාවේ උදව් කරන්නේ නෑ. ඔහුට කළ හැකි ලොකුම දේ. මොකද ඔහුට මුළු රටම දන්නවා ගෝඨාභය දන්නවා ඔක්කොටම වැඩිය තනතුරේ ඉන්නේ ඩී ෆැක්ටෝ. ඒ කියන්නේ ඩී ජූරේ නෙමෙයි නීත්‍යානුකූල ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඒක තමයි ඔතනදී වග කියන්න ඕනේ කෙලින්ම මහින්ද දේශපාලන. නීත්‍යානුකූල ජනාධිපතිවරයෙක් නෙමෙයි කියන්නේ. ඔව් දැන් මෙහෙමනේ. සමුදිත නීති ප්‍රකාරව ජනාධිපති තනතුරට පත්වීමේ අවශ්‍යතාවය තියෙනවා. නීතිය පැහැදිලිවපත් කරන 89 90 91 92 තමයි කියන්නේ නුසුදුසුකම. 91 තමයි 91 ඈ 13 රෝමන් 13 තමයි කියන්නේ ද්විත්ව පුරවැසිභාවය. ඔහු එහෙම තියෙද්දි මේ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මහින්ද දේශප්‍රිය තමයි මේ රට ගිනි තිබ්බ මිනිස්සයා. මම විශ්මයටපත් වෙනවා චමුදිත මහින්ද දේශප්‍රිය මේ අරගල භූමියටත් යනවා. මහින්ද දේශප්‍රිය මොනවද කරලා තියෙන්නේ? මහින්ද දේශප්‍රිය තමයි මොහොත එදා ජනාධිපතිවරණයට නුසුදුසු අපේක්ෂකයන් හැටියට ඉදීම නාම යෝජනා දෙන්න අවසර දුන්නා. මොකද්ද නුසුදුසු කියන්නේ මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ? ද්විත්ව පුරවැසිභාවය ඔය ඉවත් කරගෙන නෑ. නෑ. ඔබ හැමදාම ඉවත් කරන්නේ නෑ කියලා. මේක මේ අධිකරණයේ මේකේ තියෙන ඔක්කොම ඇමරිකන් ගවර්න්මන්ට් එක රිලීස් කරපු ડોකියුමන්ට් එකේ ඉඳලා ඔක්කොම තියෙනවා මේක. කවුරුත් අපේක්ෂක අනුර කුමාර හිටියා සජිත් කවුරු ඔබ්ජෙක්ට් කරේ නෑ. හරියට ඒක තමයි වටිනා ඒක තමයි. කාලයක් දුන්නනේ පැය කාලයක් දෙනවනේ. සමුදිත ඒක තමයි 11:00 වෙනකන් කාලේ දුන්නා. 11:00 වෙනකන් 34 දෙනෙක් දේශප්‍රියගේ පුටියට රිංගුවා. ඒ අවස්ථාවේදී ඒක තමයි නාගානන්ද කිව්වේ සජිත් ප්‍රේමදාසලත් අනුර කුමාරටත් ප්‍රකාශිතව දැනුම් දුන්නා වහාම මේක අභියෝග කරන්න. ඔවුන් නාගානන්දව බ්ලොක් කළා යන්නේ ඒකටයි. ඔබ දන්නවනේ කවුද එයාත් එක්ක හිටියනේ යාගේ සහෝදරයෙක් කවුද? ශමාල් රාජපක්ෂ. අපතැම්පත් කරලා සූදානම් කරගෙන හිටියේ සමුදිත හදිස්සියවත් නාගානන්ද ආවොත් ඉදිරිපත් කරන්න. ඔව් දන්නවා නාගානන්ද ආව නම් කීයටවත් හම්බ වෙන්නේ නැහැ ගෝඨාභයට ඡන්දයට ඉදිරිපත් වෙන්න හේතුව ජනතාව දැනගන්න ඕනේ ඔබ ජනාධිපතිවරයා පත් කර ගැනීමේ නීතිය 81 අංක 15 14 වන වගන්තිය ප්‍රකාර ඒ අවස්ථාවේදී ඒ නුසුදුසුකම මත යම් අපේක්ෂකයෙක් අභියෝගයක් ගත්තා නම් එතනින් ඉවරයි. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ තනතුරේ ඉන්නේ වංචනිකව. ඔව් පාඩේ එදා ගත්තා නම් යම් අපේක්ෂකයෙක්. ඔබට කෙලින්ම කියන්න වංචනිකව මේ තනතුරේ ඉන්නේ. පැහැදිලිවම. ඒ කියන්නේ ඔහු තාමත් ඇමරිකන් පුරවැසි. නෑ මේ තියෙන ඒක තියෙන සාහිත්‍යයේ මේක තමයි සමුදිත මේක බලන්න. මේක ඇල්ල ෆෙඩරල් ගවර්න්මන්ට් US එකේ ෆෙඩරල් රෙජිස්ටර් එකේ කියනවා ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තේ 2020 පළවන කාර්තුව ජනවාරි මාර්තු. ඒක ඡන්දෙන් පස්සේ. ඡන්දෙන් පස්සේ. ඒතර ඔවුන් ඩොකියුමන්ට් ඉදිරිපත් කරානේ. නෑ. අලි සබ්බ ඉදිරිපත් කරා ඩොකියුමන්ට්ස් ඔක්කොම. සමුදිත. ඔහු ඉදිරිපත් කළේ එළිවිල්ලත් අධිකරණයේ තියෙනවා. ඔහු ඉදිරිපත් කළේ දියුරුම් පෙසම. අධිකරණයේ ඒ හැරෙන්නේ මේ දැන් නාගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ ඉවත් කරගෙන සාහිත්‍යක ඉදිරිපත් කළානේ. නමුත් ගෝඨාභය සාහිත්‍යක ඉදිරිපත් කළේ නැහැ. දියුරුම් පෙසම. ඔබේ UK එක. හරි. මගේ එක. නමුත් ගෝඨාභය ඉදිරිපත් කළේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි කිව්වේ හූල් මහත්මයා කිව්වා
මේක අපි ප්‍රශ්න කරන්න ඕන. ව්‍යවස්ථාවේ 103 යටතේ අපි රටේ ජනතාවට නීතියෙන් බැඳී හිටනවා නිදහස සාධාරණ මැතිවරණයක් සඳහා ඇති අයිතිය ගරු කරනවා. ඉතින් මහින්ද දේශප්‍රිය මොනවා කරන්නද? ඕකට දෙන ඩොකියුමන්ට් වලට කවුරුත් ඔබ්ජෙක්ට් කරන්නේ නැත්තම් ඕක එක බාර ගන්න වෙනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ තලිබාන් කාර්යයක් ඇවිල්ලා නාම යෝජනාවක් දුන්නත් මහින්ද දේශප්‍රිය බාර ගන්න වෙනවා. ඒකනේ ඔබ කියන්නේ. එහෙම නෙමෙයි උඩ තියෙන වගකීමක්. ව්‍යවස්ථාවේ මම කිව්වා 4 යන්නේ කියන්නේ ජනතාවට ජනාධිපති මැතිවරණයකදී සහ පාර්ලිමේන්තු මැතිවරණයකදී නිදහස් සහ සාධාරණ මැතිවරණයකට ඇති අයිතිය. ඒ වගේම දේශප්‍රිය හොඳටම දන්නවා ව්‍යවස්ථාවේ 103 වන වගන්තියෙන් ඔහු බැඳලා තියෙන නීතියෙන් ජනතාවගේ අයිතිය ආරක්ෂා කරනවා. ඔහුට කියන්න බෑ බිලියන් ගාන මැතිවරණයට වියදම් කළාට පස්සේ ඵලය උසාවි කියන්නේ එක නෙමෙයි ඔහුගේ වගකීම. ඔහු සම්පූර්ණයෙන්ම වගකීම පැහැර එදා චමුදිත මැයි මාසේ 18 වෙනිදා ගිය අවුරුද්දේ හූල් මහත්මයා දිවුරුම් පෙසමක් දෙනවා. ඒකෙදි කියනවා ඒ දිවුරුම් පෙසමේ ඔක්කොම එලි කරනවා. බොහොම අමාරුවෙන් ඒක ගත්තේ. අකමැති වුණා එහි මුලදී. ඒකෙදි ඔක්කොම කියන කොහොමද ඔබට මතකයිද ඒ වෙලාවේදී හූල් මහත්මයාට කොටියා කියලා ඔහු බය කළා. ඊට මෙයා කියලා තිබුණා ඒක මම බලා ගන්නම් කියලා දේශප්‍රිය. ඔහුට උමනාව තිබුණා මෙතන යුක්ති ඉෂ්ට කරන්න ජනතාවගේ. නමුත් ඔහුගේ කටට ඉබ්බෙන් දැම්මා. ඒක දැම්මේ කවුද? මහින්ද දේශප්‍රිය. ඔහු මේක අධිකරණයේ හමුවේ දිවුරුම් පෙසමකින් කවුද කියන්නේ? හූල් මහත්මයා කියනවා. කොහොමද ජනාධිපතිවරණය මේ විදිහට වංචා කළේ? මට ඒක නෙමෙයි ප්‍රශ්නේ. අර ඔබ කිව්වා වගේ සජිත් ප්‍රේමදාසගේ කොන්දට මොකද වුනේ? අනුර කුමාර දිසානායකගේ කොන්දට මොකද වුනේ? ඔවුන්ට තිබුණා ඊට පස්සේ චමුදිත තව දින 21ක්. ඡන්දයෙන් ප්‍රකාශ කළාට පස්සේ ඒකත් කළේ නැහැ. මොනවද නාගානන්දට කිව්වේ? මට කිව්වා කෙලිම ජනතා විමුක්ති පෙරමුණෙන් කිව්වා මේ අපි පක්ෂයක් ඇටියට තීන්දුවක් ගත්තා මේක ප්‍රශ්න නොකරන්න කියලා. ඒ කියන්නේ මෙතන ලොකු ඩීල් එකක් තිබුණා. කවුරුද? මේ පක්ෂ ඔක්කොම. ඒක තමයි දැන් ඒක තමයි කියන්නේ ඒකට මේක තමයි මම අර ඔබ දකින්න ඇති මම පිළිකුල්ු නෑ. ගෝඨාභය සමග ඩීල් එකක් ගියා. ජවිපේ සහ සජබේ. අනිවාර්යයෙන්ම. ඒක නිසා තමයි. ඒ කවුරු හරි මේ නිකන් තරගයක් අපේ ඡන්දේ ඒගොල්ලන්ට දෙයිද මේ වාදිනා ගන්න කියලා. නෑනේ මේකනේ. ඔවුන් අපේක්ෂා කළේ නෑ මෙහෙම දෙයක්. ඔවුන්ට එදා යුතුයකමක් හා වගකීමක් තිබුණ මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවට සාධාරණ හා යුක්ති සහගත මැතිවරණයක් සාතික කිරීමට. ඒක මොවුන් දෙදෙනාම පැහැරහැරිය. ඒක නිසා තමයි ඒක තවදුරටත් තහවුරු වෙනවා. ඔහුගේ සහෝදරයා කවුද? බැසිල් රාජපක්ෂ. ආණ්ඩුක්‍රම යත්තාවට 100%ක්ම පැටහැනිම පාර්ලිමේන්තුවට එනකොට චමුදිත අනුර කුමාර දිසානායකවත් සජිත් ප්‍රේමදාසයක් එක වචනයක්වත් කතා කළේ නැහැ. ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි. ව්‍යවස්ථාවේ තියෙන එකම ක්‍රමවේදය 99 A කියන ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කාටද වාඩි වෙන්න පුළුවන් 4 අයන්න 99 අයන්නේ කියන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව පිළිබඳ සංකල්පය හා නීතිය. ඒකේ කිසිම තැනක නැහැ බැතිල් රාජපක්ෂට එන්න. ඒතකොට මම අහුව හරිනි කියලා ඉන්නේ മന്ത്രിවරයා. හැබැයි ඇය ගැන මට කනගාටුයි. ඇය කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපි ඒක නිදහස කාරණයක් නෙමෙයි චමුදිත පාර්ලිමේන්තුවට එනකොට රටේ ජනතාව අපේක්ෂා කරනවා පාර්ලිමේන්තුව කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාධාරණ අවබෝධයක් තියෙනවා. හරි ඔබ කියන්න දැන් මේ අරගලයක් සමග නැවත එතනට ආවොත් පාර්ලිමේන්තු ක්‍රමය උන් පිළිගන්නේ නැහැයි කියනවනම් පාර්ලිමේන්තුවේ එළිය අරගලයකට යනවායි කියනවනම් ඒ කියන්නේ මූලික ව්‍යවස්ථාවක් අපි පිළිගන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන බරපතල ප්‍රශ්නයක් නේ. මේ හදිසි නීතිය පිළිබඳ තේමාව අවශ්‍ය වෙන්නේ එතනට නෙමෙයිද? නෑ. ඇයි? මේකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේක රටේ ජනතාවට මම ඉතා පැහැදිලිව කියන්න ඕන. මේ රටේ මුදුන් මල්කඩ ඉහළින්ම තියෙන රටේ ජනතාව. ඒ බලය ව්‍යවස්ථාවේ තහවුරු කරන තුන්වන ව්‍යවස්ථාවෙන් ඒක කිසිවෙකුට උදුරාගත නොහැකි බලයක්. ඒක තමයි ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව බල ගන්නවන්නේ ජනතාවට ඍජුවම ක්‍රියාත්මක කරන්නත් පුළුවන් තම නීති සම්මත කිරීමේ බලය. ඒ වගේම මේ විධායක ජනාධිපති බල ගන්නවන්නේ. ඒ වගේම අධිකරණය බල ගන්නවන්නේ. ඒ වගේම මේ ආයතන තුනටම ඔබේ අයිතිය සුරක්ෂිත කිරීමේ වගකීම පැවරෙන්නේ අන්තිම එක තමයි පහ ජනතාවට නිදහස සාධාරණ මැතිවරණය සඳහා ඇති අයිතිය තහවුරු කරන්නේ මෙන්න මේ ජනතා පරමාධිපත්‍ය බලය. ඒකින්ද මේ අවස්ථාවේදී ඔබේ ප්‍රශ්නෙට පිළිතුර ජනතාව රටේ ඉහළින්ම ඉන්න බලධරයා මේ කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. හරි ඔබ කියන්නේ එහෙනම් ඕන් මූලික රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැත්තම් මූලික ව්‍යවස්ථාවෙන් තමයි රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පවතින්නේ. ඒත් අපේ නීතියේ මොකද වෙන්නේ? අපේ ශ්‍රේෂ්ඨාධිකරණය මොකද වෙන්නේ? අපේ අභියාචනාධිකරණය මොකද වෙන්නේ? රටේ ජනතාව කියන්නේ අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි දැන්. ජනතාව කියන්නේ අපිට දැන් මේ 225 කරේ 7 විශ්වාසයක් නැහැ. අපි පත් කළේ නුසුදුසු පුද්ගලයෙක් කියන එක ජනතාව කියනවා. ජනතාවගේ එකම ඉල්ලීම මේ අවස්ථාවේදී සියලු දෙනාම ඉපත් යායයි. ඒතකොට දැන් මේ වෙලාවේ ජනාධිපතිට එළියට බහින්න බෑ. හිරකාරය. අගමැතිට එළියට බහින්න බෑ ගේ ඉස්සරහා හිරකාරය. මේ ජනතාව. ඒතකොට මේක ඔහොම යන්න කියලා බලන්න එහෙම දෙයක් කියන්නේ. නාගානන්ද එහෙම දෙයක් කියන්නේ. ව්‍යවස්ථානුකූලව තියෙන විධිවිධාන මේ කතා කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මේ අවස්ථාවේදී මේක ලෝකේ වෙලත් වෙන අර කවුද කිව්වේ ගෞතමාලා කතාව කිව්වෙත් ඒකම තමයි.
මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂට වහාම ඉල්ලාසිය යුතුයි. මොකද ඔහුට ජනමතයක් නැහැ දැන්. ජනතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ. මේ අවස්ථාව 40 වන ව්‍යවස්ථා ප්‍රකාරව ඔහුගේ ඉතිරි කාලයට සුදුසු පුද්ගලයෙක් පත් කරන්න පුළුවන්. මම අද උදේත් මේ කරු ජයසූරිය මහත්මයාට කතා කළා. මේ ඔහුගේ නම පිළිබඳව මම ප්‍රකාශයක් දැක්කම මම කිව්වා ඔකට නම් කීපයක් යෝජනා වෙලා තියෙනවා. මට කතා කළා. කවුද සරත් ෆොන්සේකා ඊළඟට කවුද එක්සත් ජාතික පක්ෂයේ කවුද අර ඉකොනොමික්ස් ගැන ඉන්නේ කවුද? හර්ෂ ඩි සිල්වා. සජබ. ඔව් එහෙම කීපයක් නම් කතා කළා. ඒ වගේ දෙමළ සන්ධානයේ ඉන්නේ අර තරුණ മന്ത്രി කවුද 30 ගානක් ඉන්නේ රාසමානිකම්. ඔය නම් ගොඩක් කතා කළා. නමුත් මේ අවස්ථාවේදී මට තේරෙන්නේ මොකද කතා කරා කියන්නේ? නෑ මාතේ ඍජුවම ෆෝන් එක ගත්තා. ඔව් මේක මම කතා කළා. ඒ වගේම මේ දේ පැහැදිලි කරන්න ඕනේ නේද? ඔබටත් එන්න කිව්වද? ඔව් නෑ මම මොකටද එකතු වෙන්න කියලා? ජනාධිපති මෙතන නෑ නාගහනන්ද දැන් දීලා තියෙන්නේ මේක මේ රටේ පිළිගත්ත දේ තමයි මේක කොහොම හරි පණ ගන්නන්න ඕනේ රටේ නෙළුම් මලක් වගේ තරුණෙක්. හරි තරුණයෙක් එහෙම නැත්නම් තරුණියක් හැබැයි පාරිශුද්ධත්වයේ 100% තියෙන පුද්ගලයෙකුට මේක නාගානන්ද ප්‍රදානය කරනවා. මේක චමුදිත ගෝඨාභයටත් දුන්නා. සජිත් ප්‍රේමදාසට දුන්නා. සජිත් එයාගේ පත්‍රයේ හෙඩ්ලයින් දැම්මා People's Constitution through Social Revolution කියලා Sunday Times එකේ. අනුරු කුමාර දිසානායකටත් දුන්නා. මේ එකෙක්වත් මේකට එන්න බෑ බයයි. ඇයි? මේක නිකන් බෙල්ලට තුණ්ඩුවක් දාලා තියෙන්නේ. රට ප්‍රගමනයේ සහතික කරන වැඩපිළිවෙලක් මේකේ තියෙන. ඒකින්ද ඔය කිසි කෙනෙක් මේකට පිළිගන්නේ බයයි. මොකද මේක රටේ නීති ආධිපති ඉහළින්ම තියලා අධිකරණයේ ඊට ඉහළින් තියලා මේක ක්‍රමවේදයක් තියෙන්නේ. බොරුවට කියලා වැඩක් නැහැ. මං ආවොත් මේක කරනවා මං ආව මේකත් කරනවා කියලා. ඔබ දන්නන්නේ බෞද්ධ දර්ශනයේ තියෙනවා චමුදිත. ඔබට මේ භවය ජය ගන්න ඕන නම් විමුක්තියට යන්න ඕන නම් මෙන්න වැඩපිළිවෙලක් කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම තමයි රට ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. මෙන්න වැඩපිළිවෙල. මෙන්න මේකට අපි කෙනෙක් හොයමු. තරුණයෙක් හොයමු අවුරුදු 50ට වැඩි අඩු කෙනෙක්. ඒක තමයි සුන්දර දේ අපිට කරන්න පුළුවන්. ඒකට ගෝල්ඩන් ඔපචුනිටි එකක් අපිට හම්බ වෙලා තියෙනවා චමුදිත. මුළු රටම කවුරු පිළිගන්නේ නැහැ. ඔබ දකින්නවනේ මේක ප්‍රචණ්ඩත්වයේ තියෙන ප්‍රචණ්ඩත්වයේ බිඳුවයි. ඒක තමයි නාගානන්ද නීතිඥ සංගමයේ අපි ඔක්කොම ඕන් සමග එකට නැගී සිටින්නේ ඇයි? මට රැයට නිින්ද යන්නේ නැහැ. මේ කොල්ලන්ට උදේ වෙනකොට මොන හරි කරලා තියෙයිද කියලා. ඇයි ඒ? අපිට තියෙනවා හැඟීම. ඔබටත් තියෙනවා මේ හැඟීම. අපි පෙනී හිටින කවුරු වෙනුවෙන්ද? ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන්. හරිද? මොකද්ද විසඳුම යෝජනා කරන්නේ? ඔව් ඒක තමයි චමුදිත ඔක්කොම අහන ප්‍රශ්නේ. මේක ආණ්ඩුවේ යථා පිළිබඳ නීතිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචන ආයතනයේ බලගන්නන නීතියේ කැටිට මට ඔබට මෙන්න මේ දේ කියන්න ඕනේ. පුරවැසියෝ ඔක්කොම දැන් අතරමං. මේකට දෙන එකම විසඳුම මෙච්චරයි. ගෝඨාභය රාජපක්ෂ නිශ්චිතවම කොන්දේසි රහිත ඉවත් විය යුතුයි. මම ඔබට කිව්වා 40 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව ඉතුරු කාලයට ජනාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන්. ඒ සමගම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කළ යුතුයි. ඒනෙත් මහින්ද රාජපක්ෂ නෙමුනොත් නෑ. ඒ ක්ෂණිකව පාර්ලිමේන්තුව ඉස්රායල් යුතුයි. හරි ඒ 10 දෙනෙකුගේ ඔබ දන්නවනේ ජාතික ලැයිස්තුවක් තියෙනවා. ජාතික ලැයිස්තුවෙන් චමුදිත 10 දෙනෙකුට නොඅඩු ප්‍රමාණයක් රටටම කැබිනට් මණ්ඩලයේ ඉච්චරයි මාතෘභූමිය වෙනුවෙන් ලාභ වාසි පඩි මොකක්වත් නැතුව මාතෘභූමිය වෙනුවෙන් කැප වෙන 10 දෙනෙක් පත් කළා. ඉන්න අනුතුරු පාර්ලිමේන්තුව විශ්ව හැරිය යුතුයි. පත්වන ජනාධිපතිවරයාට ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයෙන් පස්සේ පුළුවන් කොහොමද පාර්ලිමේන්තුව විශ්ව යවන්න. ජනතාව මේ 225 කිසිම කෙනෙක් අතරමැග විසඳුම් නැහැ. ඒකින්ද මේකට තියෙන එකම ක්‍රමවේදය ඔච්චරයි. දැන් මොවුන් උත්සාහ කරන සමගි මොකද්ද සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම සමග රජයක් පිටවන්න. නමුත් ජනතාව මේ කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. ඔබ කියන්නේ 225 යා යුතුයි. අනිවාර්යයෙන්ම මොකද මේක 225ම රටේ පාවා දුන්න කියන එක අපි දෙන්නම දන්නවනේ චමුදිත. පොහොට්ටුව තනි කර පාවා දුන්න. දැන් පාරේ බහලා යන්න බෑ. ගෙවල් වලට ඉබ්බෝ දාලා ඔක ප්‍රසිද්ධිය කියනවනේ. අපි දැන් ගෙවල් වල නෙමෙයි ඉන්නේ. මොකටද බෝතලේ එල්ලීලා ඉන්නේ? කාර් පර්මිට්, ලිකර් පර්මිට්, ඩීසන්ට්ලයිස් බජට්, පෙන්ෂන් ඕවා ඔක්කොම දමල ගහලා යන්න. ඒවා මොනවාක්වත්ම නැති ක්‍රමවේදයක් තමයි ගෙන්නාවේ. ඔක්කොම ටික දන ගහලා පාර්ලිමේන්තුව බහලා ඇති. ඔතන තියෙනවා වාස්තු විද්‍යාව පිළිබඳ කතාව මම දැක්ක කියනවා. වැරදි තැන පාර්ලිමේන්තුවේ හැදුවේ. යෝජනා කරලා තියෙන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට 60 දෙනෙකුගෙන් සමන්විත කිසිම වාසියක් ලාභයක් නැති ක්‍රමවේදයක් සමත නැවත මාතෘභූමියේ දිශානතිය මේ ගිහිල්ලා කාන්තාරයකට ගිහිල්ලා හිඳී යන මාතෘභූමියේ ශ්‍රී ලංකා මාතාව නම් නදිය කෙලින්ම ෂේම භූමියකට හැරවීම සඳහා තමයි මේ වැඩ පිළිවෙල. කඩුවල මහේස්ත්‍රාත්වරයේ ආරක්ෂා ඉවත් කළේ කවුද? ඒක සනිකර මේ පුහුට්ටුවේ වැඩක් ඒක. ඉතින් ඔබයි මමයි දෙන්නව දන්නවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධීනේ. සදාචාර විරෝධීනේ. අය මොනවද කළේ? අය තමන්ගේ අධිකාරී බලය අය දන්නවා පැහැදිලිවම ආණ්ඩුක්‍රම යත්තාවේ 4 ඈන්න. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දෙසැම්බර් 5 වෙනිදා අපි පහුගිය අවුරුද්දේ කිව්වා මේ රටේ පාර්ලිමේන්තුව ඒ වගේම නීතිපති
පොලිස්පති අධිකරණය විශේෂයෙන්ම අපි බැඳී හිටින්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ අධිකාරී බලය ආරක්ෂා කිරීමට. ඒක තමයි නීතිය ඍජුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ අයට ඒකට අත්විඳින්න සිද්ධ වුණේ සමුදිත. හැබැයි මම ඉතා ඉහළින්ම අගය කරන අන්නේ වගේ විනිසුරුතුරන් තමයි අපිට අවශ්‍ය කරන්නේ සමුදිත. මේ වෙනම ස්තුතියි මහජන අයිතීන් බලගැන්වීමේ ක්‍රියාකාරී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග මේ හදිසි නීතිය බලගැන්වීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.